මේ කතාවේ මුල් කොටස් වල ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයා තාමත් බැලුවේ නැත්නම් ඔයාට පුළුවන් මේ කතාවේ මුල් කොටස් ඒ ලින්ක් වලින් බලන්න. ගොනා ගැන විපරම් කරන්න පුවක් ගෝල්ලට රිංගපු සිරියාවතීගේ මුළු ඇඟම දහඩියෙන් පෙඟිලා බියෙන් වෙවුලන්න පටන් ගත්තේ දැක්ක දර්ශනයෙන්. ගොනාගේ නිසල මලකුණ දිය කඩਿੱත්ත ළඟ වැටිලා තිබුණා. උගේ උදරය හරහා එළියට අරගෙන තිබුණේ උගේ ඇඟ ඇතුලේ තියෙන බඩවැල් වගේ අතුණු බහන්. ඒ හැම එකක්ම කහදාලා තිබුණා. අවට තනකොළ දිගේ ගලාගෙන ගිය ලේසීරාවක් දිය පාරට හේදිලා දිය පාර කෙළවර රතු පාටට හැරිලා තිබුණා. ගුණාගේ දැස් තාමත් ඇරගත්ත ගමන් දිවේ එළියට පැනලා තිබුණා. මද්දුමය හරක ළඟ පහත් වෙලා මොනවදෝ කරනවා. ඔහු තමාට පිටුපාලා හිටිය නිසා මද්දුමය මොකක් කරනවද කියලා සිරියාවතීට පෙනුනේ නැහැ. අනේ දෙයියනේ මද්දු. දෙයියනේ කවුද මේ සතාට මේ අපරාධ කළේ? දුවේ විගහට වරෙල්ලා. අනේ දෙයියනේ අහස පොළව නුහුලන අපරාධ මේවා. සිරියාවතීගේ කෑ ගැසීමට මද්දුව ආපහු හැරිලා බැලුවා. ඒත් එක්කම සිරියාවතී බුදු අම්මෝ මාව බේර ගන්න කියලා කෑ ගැහුවා. අනේ කවුරුත් නැද්දෝ? කවුද උඹ? කෝ මද්දුමයා? ආපහු හැරිලා සිරියාවතීගේ මූණේ දිහා එක එල්ලේ බලපු මද්දුමයාගේ දැස් ගිනි පුළුංගු වගේ රතු පැහැයෙන් බබලන්න පටන් ගත්තා. ඔහුගේ කටේ හරකගේ බඩවැලත් තාමත් එල්ලමින් තිබුණා. ඒකෙන් වැහෙන ලේ මූණ පුරා බේරමින් තිබුණා. කටින් හපාගත්ත බඩවැල තරු මරණ ගමන් හරකගේ ළඟින් නැගිට ගත්ත මද්දුමයා සිරියාවතී දිහාට අඩියක් තිබ්බා. ඒත් එක්කම සිරියාවතීගේ කකුල් දෙක පන නැතුව ගියේ එක සැනකින්. කෑ ගහන්න කොච්චර උත්සාහ කරත් එක වචනයක්වත් පිට වුණේ නැහැ. එහෙම හඬ පිට වුණත් මේ පුවක් ගොල්ලෙන් එහාට කිසි කෙනෙකුට ඇහුනෙත් නැහැ. එක පාරම සිරියාවතීගේ ළඟට පැන්න මද්දුමයා ඇගේ බෙල්ලෙන් අල්ලලා ගොරක ගහට හේතු කරගත්තා. සිරියාවතීගේ බඩෙන් නැගුණු අධික වේදනාව නිසා අමාරුවෙන් දැස් පහතට හෙළපු ඇයට පෙනුනේ තමන්ගේ අතුණු බහන් එළියට ඇද දමන මද්දුමයාගේ පොල් උලක් වැනි එකට එකතු වෙලා හැදුණු ඇඟිලි. මොහොතකින් ප්‍රාණය නිරුද්ධ සිරියාවතීගේ සිරුර කපා හෙළූ කෙහෙල් ගහක් වගේ බිම වැටෙන ඇතරේ මද්දුමයා පහත් වෙලා තලු මරලා බඩවල් කාලා දැම්මා. සිරියාවතීගේ මරණය ගැන ගමම දැනගත්තේ එදා හවස් ජාමේ. උදේ නැගිටලා බලනකොට නිදි පැදුරේ තමන්ගේ අම්මා නොහිටපු නිසාත් ඇය කීපයක් යනතුරුම ඇය නොපෙමිණි නිසාත් ධම්මිකා තමන්ගේ ඥාතීන් වෙච්ච මල්ලිකා නැන්දගේ ගෙදර අයවලුත් එක්ක සිරියාවතීව හොයන්න පටන් ගෙන තිබුණා. පුවක් ගොල්ලෙන් සිරියාවතීගේ සහ ගොනාගේ විකෘති පානය නිරුද්ධ සිරුර හමු වෙනකොට මත්දහන පහු වෙලා තිබුණා. මේ දසුන දැකපු වෙලේ ඉඳලම ධම්මිකා කීප වරක්ම සිහිසන් වුණා. සිහිය ආවත් ඇයට කිසිම දෙයක් ගැන නිශ්චයක් නැතිව වගේ බලාගත් අත බලාගෙන හිටියා. මරණය ගැන ආරංචිය ලද වහාම කිරියා ඉක්මනටම මද්දුමයාගේ ගෙදරට ආවා. ඒත් මද්දුමයා පේන්න හිටියේ නැහැ. ගම්මු එකා දෙන්න ගෙදරට පිරෙන්න පටන් ගෙන තිබුණා. කිසිම කෙනෙක් මොකද්ද කරන්න කියලා දන්නේ නැති නිසා අහු මුළුවලට වෙලා කසුකුසු ගාන ගමන් හිටියේ. ගමේ වැඩිහිටියෙක් වෙච්ච සේනසිරි ගෙදරට ආවේ මේ අතරේ. කිරියා
සුදු බණ්ඩයි සිරිමෙවනුයි ධම්මින්නේ ගෙහුම් ආරක්ෂාවකට ඊයේ දොහේ මේ නස්පැත්තිය දැනගත්තර කාරියක් නැතුව උඹ ඉක්මනට ගෙහුම් උන්ට පණිවිඩය කියලා උන් දෙන්නව ඇන්න වරේ විස්තරේ කියන්න කාරි නෑ මොකද කලබල වෙයි සේනසිරි කිරියට කීවේ ඌට වඩා ඉක්මනින් වෙන එකෙකු ලවා පණිවිඩයක් යවන්න නොහැකි බව දන්න නිසාවයි හොඳයි සේන මාමේ මං දුවන්න ඊට කලියෙන් කොහොමේ මද්දුමය උගේ ඔළුවත් එක්ක අවුල් වෙලා ඇති මොන මහ පොළොව නුහුලන අපරාධයක්ද මේ සිද්ධ වුනේ මද්දුමය ගමට ආවද ගම්මු කිව්වේ ඌයේ මූකලන්ට ගැටුව කියලා මොනවා මූ කොහේ පත බෑ වුණාද මාත් එක්ක පාන්දර ජාමේ ආවනෙමු දැන් නම් කිරියගේ හිතට 17ක් සිතුවිලි ගලා එන්නට උනේ මේ දවස් දෙකට සිද්ධ වෙච්ච සිද්ධි දාමය නිසා මේවා හේනිමාමත් එක්ක දෙසා බාලා ඇති බලක් නෑ කරන්න පුළුවන් හොඳම දේ සුදු බණ්ඩ මාමට හැම දෙයක්ම කියන එක මොකද බං ඔබ ගල් ගැහිලා වගේ එකපාරට උඹ ඉක්මනට ඵලයක් මද්දුවත් මේක දරා ගන්නට බැරුවා කොහෙට හරි වෙලා තෝන්තු මාන්තු වෙලා ඇති පොඩි කෙලීට තාමත් සිහියක් නැහැ එක අතකට බොලම් මේවා දැක්කහම කෙස් පැහිච්ච අපිටත් සිහි නැති වෙන එකේ උන් කොහොම උහුලන්නද පන්සලට පණිවිඩයක් යවන්න ඕනේ ලොකු හාමුදුරුවන්ට වඩින්ට කියලා උඹ ඵලයන් විගහට කිරිය ඉක්මනින්ම පාපැදී අරගෙන ධම්මින්න පැත්තට පාගන්න පටන් ගත්තා. කිරිය ධම්මින්නට ළඟා වෙනකොට හවස 6 කනිසම ලැබුවා විතරයි. පිඹුරත් ඈවේ ඉඳලා ධම්මින්නට දිවෙන මාර්ගයේ ගොඩක් අබලන්ව තිබීමත් තනි අලිය කලියෙලි බහින වෙලාවත් නිසා කිරියගේ පාපැදිය වෙනදට වඩා හෙමින් ගමන් කළා. ඒත් ඇත්ත වශයෙන් හේතුව වුණේ නම් ඔහුගේ හිතේ කැකෑරෙමින් තිබුණු පහුගිය දින දෙක තුල සිදුවෙච්ච සිද්ධිදාමේ. ධම්මින්න ගම අද්දර පිහිටලා ඇති තේදිරි සුන්දගේ පෙට්ටි කඩෙන් බුලත් හපයක් අටට දාගෙන සුරුට්ටුවක් කිරීමට කිරියට තිබුණේ දැඩි ස්පාසුවක්. අද නහොත්තුට මහන්සි නොවැ. තේදිරි සුන්දගේ පෙට්ටි කඩෙත් තව 70ක්ම එකමාරක් වගේ ඇති මගේ හිතේ. අය මාසෙකට කලින් සුද්දගේ මගුල් ගෙදර ගෑටුවත් ධම්මින්නට එන්න බැරි වුණානේ. කිරිය තනියම හිතන ගමන් පාපැදිය පෑගුවා. මාර්ගයේ පුරාම වලවල් හැදිලා කැඩී බිඳී ගොස් බොහෝසේ අබලන් වෙලා තිබුණා. වටින් පිටින් පාත් වෙලා තිබුණු ගොම්මන නිසා මාර්ගයේ ගැටීම තවත් අපහසු කරමින් පැවතුණා. එක පැත්තකින් ගැන කැලෑවත් අනික් පැත්තෙන් පීත්ත පටියක් වගේ වංගු ගැහෙමින් දිවන ඇල මාර්ගයත් කිරියගේ බයිසිකලය වලවල් කීපයකින්ම බේරාගත්තේ හීන් නූලේ. මේ ඉලව් වලකට පත බෑවිලා රෝදක හුලං ගියොත් අප්පොච්චියේ මේ කිරිය තනියට බිලි තමා එන. කිරිය තමාටම මුමුණා ගත්තා. කොහොමින් හරි කිරිය සේදිරි සුන්දගේ පෙට්ටි කඩේට සේන්දු වෙලා තිබුණා. කඩේ වහලවද්ද එලියක්වත් පේන්ට නෑ නොවේ. කෝ බලන්ට පොඩ්ඩක් විපරං කරලා. සාමාන්‍යයෙන් මේ වෙලාවට සේදිරි සුන්දගේ පෙට්ටි කඩේ ළඟ ගම්මු 4-5 දෙනෙක් නොවරද වාම ගැවසෙනවා. දාම් මතක් අදින ගමන් ආප්පයක් කාලා තේ එකක් බීම බොහෝමයක් දෙනාගේ පුරුද්දා. ඒත් අද කඩේ පැත්තෙන් හාන් කවිසියක්වත් ඇහෙන්නවත් කිසිවෙක් පේන්නවත් හිටියේ නැහැ. සේදිරිසුන් නැහැ. සේදිරිසුන් නැහැ. කඩේ කවුද? සේදිරිසුන් නැහැ. කවුරුත් නැතුවා වගේ.
ඒත් කඩේ වහලා දාලා නෑ නොව. මද බුලතක් කපන්ට හිටිය. සමහර විට සුදු බණ්ඩ මාමගේ ආරක්ෂාව කරන තැනට ගියාද දන්නේ නෑ. ඔව් එහෙම වෙන්න ඕනේ. පුංචි නිලමේ මාමලාගේ ගෙදෙට්ට ගෑටුව නම් හරි. සුදු බණ්ඩ මාමයි සිරිමෙවණයයි නැවතෙනව නම් නැවතෙන්නේ එහෙ නොවැ. සිරියා ආපහු පාපදියට නැගුණේ පුංචි නිලමගේ ගෙදර ගිහිල්ලා සුදු බණ්ඩට මේ අසුබ ආරංචිය දෙන්න. දැන් නම් ගොම්මන පහව ගිහිල්ලා රාත්‍රී අඳුර දස අතින් දම්මින්න නම් වූ මේ හුදකලා ගම්මානය වෙලා ගනිමින් තිබුණා. ඈතින් කැලේ තුලින් ඇහුණු හිවලෙකුගේ කෑගැසීමත් රැහැයන්ගේ ක්‍රීස්නාදයක් හැරුණුකොට ගම්මානය පුරා තිබුණේ දැඩි නිහඬ බවක්. සේදිරි සුන්දගේ පෙට්ටි කඩේ ඉඳලා ගම්මානයේ ඉසව්වට තිබුණේ සැතපුමක් විතර දුරක්. කිරියා මේ පහු කරන්නේ ඈතට ඇදී යන බණ්ඩි කොයමින් වැහිලා ගියපු වෙල්යාය. වලවල් පිරිලා බොරුළු පාර වෙල්යාය සිසාරා සැතපුම් භාගයක් පමණ ඈතට ඇදී යනවා. වෙනදට නම් වෙල්ලේ ඉඳලා ගොඩට එන ගැමියන් කීප දෙනෙක් හෝ මුලිච්චු වුණත් අද නම් සිරියට කිසිම කෙනෙක් හමු වුණේ නැහැ. මේ ගම්මානේ පාළුවට ගෙහිම් නොවැ. මූසල පාටයි. අනේ මන්ද මොන නාස්පැත්තියක් වෙනවද කියලා. මේ ටික දොහේ ඉඳලා අයිය නායක දෙයි හාමුදුරුවෝ බලන්න ඕනේ. වෙලා ගියත් මත්තු ඔයා බලාගෙන මේ ගමනේ එන්න තිබුණේ. උගේ ඔළුව පයිත්තියන් වෙලා ඇති. ගමට ගිය විගහින්ම ඌව මුණ ගැහිලා වීරිය දෙන්න ඕනේ. පොඩි සන්දේ ඉඳන් එකට වුණු එක. කිරියාගේ හිත නොසන්සුන් වෙලා තිබුණා. ඔහුට තියුණු එකම සැනසෙල්ල වුණේ සුදු බණ්ඩට මේ මූසල ආරංචිය කියලා මූ කලානේ සිද්ධ වෙච්ච සිද්ධියක් කියන්න. ඔව් සුදු බණ්ඩ මාම දැනගනී මොකය කරන්න ඕනේ කියලා. තවත් ටික වෙලාවකින් කිරියා පුංචි නිලමගේ ගෙදර ඉදිරිපිට නැවතුණා. ඈත ඉඳලම කිරියට වැටහුණේ ගෙදර කිසි කෙනෙක් නැහැ කියලා. උප්පිලාම්පු එලියක්වත් නෑ නොවැ. කොහේ අන්තරස්දාන වුණාද මේ ගෙදරේ වූ? කතා කරලා බලමු. පුංචි නිලමේ මාමේ ගෙදර කවුද? පුංචි නිලමේ මාමේ සුදු බණ්ඩ මාමේ කවුරුත් නෑ නොවැ. ඔක්කොම එවුන් ආරක්ෂාව කරන තැන වෙන්න ඕනේ. ඔව් ඔක්කොම එතන ඇති. ඒත් කොහෙද සුදු බණ්ඩ මාමා? සුදු බණ්ඩ මාමා මේක කරනවා ඇත්තේ කොහෙද? දැන් දවස් දෙකක් නොවැ. දවස් දෙකක් මක් කරනවද? කිරියා අහස පොළව ගැටලන්න කල්පනා කරා. සාමාන්‍යයෙන් සුදු බණ්ඩ ගමේදී ආරක්ෂාවක් කරන්නේ ඒ නිවසේදී. ඒත් වසර දෙකකට පමණ ඉහතදී ගමේ පවත්වපු තොইলයක් සුදු බණ්ඩ නැටුවේ මහා කමතේදී. ඒක සිරියාගේ මතකයට නැගුණා. එහෙනම් ආයේ කතා දෙකක් නෑ. තනු හරේම කමතේ läගලා ඇති. දැන් ඉතින් බඩ ගාපන්කෝ කමතට. මේ කරුවලේ බයිසිකලේ තල්ලු කරගෙන නියරවල් උඩින් යන්න ගියොත් නයල් ගහලා මැරෙන්න වෙන්නේ. උළුවත්තක්වත් පත්තු කරගත්තා නම් හරි. ළඟ වැටිලා තිබුණු වියලි පොල් කොළ අත්තක් අහුලා ගත්ත කිරියා ඉක්මනින්ම හුළුවත්තක් හදාගත්තා. ඉනේ තිබුණු අලියගිනි පෙට්ටිය ගත්ත ඔහු හුළුවත්ත පත්තු කරගත්තා. පුංචි නිලමගේ නිවස පිටුපසින් වෙල්යායෙන් නියරට බැහැගත්ත කිරියා එක අතකින් බයිසිකලය තල්ලු කරගන්න ගමන් අනික් අතින් හුළුවත්තත් අරගෙන වෙල්යාය යත්තාවේ ඇති මහා කමත කරා ඇදෙන්නට පටන් ගත්තා. කුඹුරු වැඩ කාලයට
පිඹුරත් ඇව ගමේ කොල්ලෝ කුරුට්ටොත් එක්ක මේ වෙලේ ආයේ වැඩ කරලා පුරුදු කිරියට කමත පිහිටි ඉසව්ව නුපුරුදු එකක් වුණේ නැහැ. බෙල්යාය සිසාරා ඇදෙන සීතල සුළඟින් කිරියගේ හුළුවත්ත වේගයෙන් දැවෙමින් පැවතුනා. කමතට ලංවෙන්ට කිරියගේ හිතට මොකක් හරි අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. ආරක්ෂාවක් වන තැනකින් ඇහෙන ශබ්ද වෙනුවට මුළු වෙල්යාය සිසාරාම පැවතුනේ මූසල නිහඬ බවක් විතරයි. කිරිය කමතට ගොඩ වුණේ සුදු බණ්ඩ දැකීමේ බලාපොරොත්තුවේ. ඒත් කමතේ කිසිවෙක් හිටියේ නැහැ. තවත් අඩියක් ඉදිරියට තියපු කිරියගේ පයට මොකද්දෝ චිරිස් ගාලා පෑගිලා ගියා. ඉක්මනටම කකුල ගත්ත කිරියා හුළුවත්ත පහත් කළා බලුවේ පයට පෑගුණේ මොකද්ද කියලා විපරම් කරන්නට. මේ මොනවා? කිරියා එතනම සිහි නැතුව ඇදගෙන වැටුනේ බිරන් තට්ටු වෙලා සුදු මැඩි වෙලා ගිහිල්ලා. කිරියා ආපහු සිහි එලව ගන්නකොට තවත් අඩ හෝරාවක් ගත වෙලා අවසන්. අව සිහියෙන් වගේ අග්ගිස්සේ දැවෙමින් තිබුණු හුළුවත්ත අතට ගත්ත කිරියා කමත සිසාරා එළිය අල්ලලා විපරම් කළා. මිහි පිට කිසිම මිනිසෙකු නොදැකිය යුතු දසුණක් කිරියා ඉදිරියේ වුණා. කමත පුරා විසිරීලා තිබුණේ ධම්මින්න ගම්වැසියන්ගේ අතුණු බහන් එළියට ඇත දමලා විරූපි වෙලා තිබුණු මල සිරුරු ගොන්නක්. කිරියට පෑගිලා තිබුණේ සිරුරකින් එළියට ඇද දාලා තිබුණු බඩවැල් ටිකක්. උඩා දරුවන් ගැහැණුන් පවා හැම දෙනෙක්ම මරා දාලා උදරය පළලා කවුරුන් හෝ කාලා තිබුණා. කිරියට උක්කාරයට ආවේ එක සැරේට. ඔහුගේ දිව ගිලිලා ගිහින් තිබුණා. ඔහු හිටියේ අමු සොහොනක් මැද. අවාසනාවන්ත ධම්මින්න ග්‍රාමය සහ ඒ ගම්මුන් සියල්ල බලගතු යක්ෂණියකගේ ආහාරය වී හමාර වෙලා තිබුණා. මේ මූසල ගමේ ඉතිරි වෙලා තිබුණු එකම මනුස්ස පරාණය වුණේ කිරියා විතරයි. එදා ආරක්ෂාව නිමවීමෙන් පස්සේ සුදු බණ්ඩ වැඩේ වැරදුනායයි සිරිමවන්ට කීවේ කට කහනවට නොවේ. එදා ඔහු පුංචි නිලමගේ ආරාධනාව පිළි අරගෙන එහි නතර නොවුනේ ගම්මුන්ට ගැලවීමක් නොමැති බව දැනගත්ත නිසා. සුදු බණ්ඩට උමනා වෙලා තිබුණේ සිරිමෙවන්වත් ඇදගෙන තමන්ගේ දිවි ගලව ගන්න. ඒත් මූ කලාන මැද පාර ආසන්නේ තමාට ගැලවීමක් නොවැති බව සුදු බණ්ඩ සුදක්සේ දැනගත්තා. ඔහු හිතුවේ සිරිමෙවන්ගේ හා මද්දුමයාගේ කරේ පැලැන්දූ සුර දෙක ඔවුන්ව ආරක්ෂා කර දෙයි කියලා. ඒත් මේ ඉතා බලගතු වසර 100,000 ගණනක් ඉපැරණි අසුද්ධ අමනුෂ්‍ය ආත්මයට කරේ පැලැන්දූ සුරයකට කළ හැකි කෙන්ගෙඩියක් නොමැති බව සුදු බණ්ඩට වැටහෙනකොට පමා වැඩි වෙලා තිබුණා. සුදු බණ්ඩගේ සිරිමෙවන්ගේ තිරණමද ධම්මින්න ග්‍රාමයේ අවාසනාවන්ත වැසියන්ගේ වගේම අවසන් වුණේ මහමූ කලාන අද්දර පාර ළඟදී. කිරියා අවසිහියෙන් වගේ තමන්ගේ පාපදියට නැගගත්තා. ඔහුගේ ඔළුවේ කිසිම දෙයක් වැඩ කළේ නැහැ. මේ දකින්නේ භයානක හීනයක් යයි කියලා ඔහුට හිතුණු වාර අනන්තයි. අවසිහියෙන් වගේ ඔහු පාපැදී එලවන්නේ මහා මූ කලානට. සතකුන් කීපයක් වේගෙන් බයිසිකලයේ පැදපු කිරියා මහා මූ කලාන මැද හරක් ගාල වෙත ආවා. ඒ මාවේ ඇයිද කියලා ඔහුට වැටහුණේ නැහැ. ගාල තුල හරකුන් එකෙක්වත් පේන්න හිටියේ නැහැ. කලින්ද රාත්‍රී මද්දුමයත් එක්ක ගමට යන්නට ඉස්සෙල්ලා හරක් ගාලේ කඩුල්ල බිම දාලා ගිය බව ඔහුට නිනව්වක් උනේ නැහැ. සියඹලා ගස් දෙක මුදුනේ ඇති පැල දිහා බැල්මක් කෙලපු ඔහු දිග හුස්මක් කෙළුවා. ඉතිපිසෝ ගාථාව කීප වරක්ම කියලා කිරිය තමන්ගේ හිත සංසුන් කරගත්තා. දැන් මම මොකද කරන්නේ? ගමට යන්න ඕනේ. ඔව්. මේ විනාශ කරපු අමනුෂ්‍යයා අපේ ගමටත් රිංගලා සිරියාවතී නැන්දව බිල්ලට ගත්තේ. ඒ අමනුෂ්‍යයම තමා.
දෙයනේ ඒ කියන්නේ මුළු ගමම අනතුරේ. මම විකාට ගොයින් උන්ට කියන්න ඕනේ. නැත්තම් පිඹුරැත්තෑව ගමත් ඉවරයි. කිරියා එහෙම හිතුවා. ඔහුගේ සර්වාංගෙම දහඩියෙන් පෙඟිලා තිබුණා. කිරියාගේ මූණෙන් දිස්සුනේ බීතිය පිරුණු පරාජිත ස්වරයක්. පැලේ ඉඳලා මූකලානින් එළියට එන අතරතුරේ කිරියාගේ නහයට කුණු ගඳක් දැනුණා. ඒ හින්දාම ඔහු වටපිට බැලුවේ බීතියෙන්. ඒත් කිසිම කෙනෙක් පේන්න හිටියේ නැහැ. මේ මහා රාත්‍රියේ මොකක් තිබුණත් පෙනෙන්නේ නැහැ. තව ටික වෙලාවක් වටපිට බලපු ඔහු යන්නට සැරසුණා විතරයි. ඔහුගේ උරහිසට මොනවදෝ බේරුණා. ඒ හින්දාම ඔහු ඉක්මනින්ම උඩ බැලුවා. මේ මත්තුමයාගේ මලකඳ. එතකොට මේකේ භාගයක් කාලා දාලා නේද? අනේ දෙයනේ. කිරියා සිහිසුන් වෙන්නට ඉතාමත් ආසන්න වුණත් ඔහොම හරි සිහි එලව ගත්තේ සිතුවිලි දාමයත් එක්කම. භාගයක් කාලා දාලා තිබුණු මත්තුමයාගේ මලකුණ එදා යකින් ඉඳගෙන හිටපු අත්තෙන් හිස කොටස පහතට එල්ලෙමින් තිබුණා. දෙයනේ. එතකොට මාත් එක්ක ඊයේ ගමට ගියේ කවුද? කිරියා බයෙන් වෙවුලන්නට වුණා. සිදු වෙලා තිබුණු දේ ඔහුට වැටහෙන්න පටන්ගෙන තිබුණා. තමාත් එක්ක ඊ ගමට ගියේ මත්දුමයා නොවන බව කිරියට වැටහුණා. කිරියා හුස්මක් ගත්තේ ඔහු තීරණයකට ආ බව පෙනෙන්නට තිබුණු නිසා. මූ කලානෙන් එළියට ආපු ඔහු පාර අද්දරට වෙලා ටිකක් කල්පනා කළා. පිඹුරැත්තෑව ග්‍රාමයේ දිහාවට ප්‍රතිවිරුද්ධ දිහාවට මාර්ගය දිගේ පා පැදිය හරවාගත් කිරියා අන්ධකාරයේ හෙමින් නොපෙනී ගියා. මේ විදියට වසර 10ක් ගෙවිලා ගියා. පිඹුරැත්තෑව මාදුරුවේ මාර්ගයේ වේගයෙන් ඇදෙන වෑන් රථයක්. විනෝදයෙන් කෑකෝ ගහමින් සින්දු කියමින් විනෝද චාරිකාව නිරත වෙන තරුණ තරුණියන් පිරිසක් එහි ගමන් ගත්තා. මහා ශබ්දයක් නගමින් එක පාරම වෑන් රථේ පිටිපස්ස රෝද දෙකම එක පාර පුපුරලා ගියේ අබලන් වෙච්ච මාර්ගයේ ලොකු අලකට වැටුණු නිසා. රථයෙන් බැස්ස පිරිස වටපිට බලන්නට උනේ උදව්වට කවුරු හරි නැද්දයි කියලා බලන්න. ඔවුන් හිටියේ පිඹුරැත්තෑව කියන ග්‍රාමයට ඇතුල් වෙන පාර අතර. ඒත් ගම්මානයක් යයි හැඟෙන පාරක ගම්මානයක කියන සලකුණු කිසිවක් එහි තිබුණේ නැහැ. තිබුණේ ඉතා ඝනවට වැඩුණු මහා වනාන්තරය විතරයි. තරුණ තරුණියෝ සියල්ලම වෑන් රථයෙන් බැහැගත්තේ මේ මහා මූකලානේ දැන් මොකක් කරන්නද කියලා කසුකුසු ගාන ගම. එක් ටයරයක් නම් මාරු කරගන්න පුළුවන්කම තිබුණා. ඒ ටයර් දෙකම පිපිරලා ගිහින් තිබුණු නිසා හෝරාවක් විතර ගත වුණා. පිරිස තාමත් 17 කල්පනා කරනවා. කැලේ මැදින් මතුවුණු ඡායාවක් ඔවුන් දිහාවට ඇදෙන්නේ මේ අතරතුරේ. මේ අයියේ අපිට පොඩි කරදරයක් වුණා. මේ හරි පැච් එකක් දාගන්න තරක් නැති වෙයිද? පිරිසෙන් එක්කෙනෙක් කැලෑවෙන් මතුවෙච්ච පුජ්‍යලයට ආමන්ත්‍රණය කළේ මිලිස් පුලුටක් දැකීමේ සතුට නිසා. ආගන්තුකයා නිශ්ශබ්දවම පිරිස දිහා බලාගෙන හිටියා. මේ අයියේ අපිට අද රැට නවතින්න බැරි වෙයිද? අයියගේ ගමේ කොහේ හරි අපි සල්ලි දෙන්නම් කරදරේට. ආගන්තුකයා කිව්වේ එච්චරයි. ඔහු පිටිපස්සෙන් එන්න කියලා ඉඟියක් දීපු ඔහු කැලේ පැත්තට ඇදෙන්නට උනේ ඔහු පිටිපසින් පැමිණෙන 15ක් පමණ වෙච්ච තරුණ තරුණියන් දෙක. යාන්තමින් වැටුණු සඳ කිරණකට ආගන්තුකයාගේ මුහුණ යාන්තමට දිස්සුණා. ඒ ආගන්තුකයාගේ මුහුණ මද්දුමයාගේ හැඟීමක් නොමැති මුහුණම වුණා.